අයට ධර්මය අහන්ට සලස්වන එක විශේෂ කුසලයක්. ඒක අద్භූත පිනක්. මේ අනිත් අයට ධර්මය අහන්ට සලස්වනවා කියන එක. ඉතින් ඒ නිසා මේ ධර්ම දානයේ පින ඔය ඇත්තන්ට ජීවිතය ආරක්ෂාව පිණිස විශාල ප්‍රාකාරයකටත් වැඩිය ආරක්ෂා සහිත දෙයක් විදිහට මේ පින ඔබ වටා පවතිනවා. ඉතින් ඒ නිසා ඒ ගැන පළමුවෙන් සතුටු වෙන්න ඕන. අද දවසේ විශේෂ කාරණාවක් සිහිපත් කරනවා. ඒ කාරණාව ඔයාලගේ ජීවිතේට කාගේ ජීවිතවලට ඔබගේත් මගේත් අතිශයින් උපකාරයි. ඊට කලින් කාරණාවක් සිහි කරන්න ඕන. ඒ තමයි දැන් පොසොන් පෝය පහෝනා. පොසොන් පෝයත් එක තමයි මේ සිංහල මිනිසයාට පරාණේ ඉන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ 3 වතාවක් ලංකාවට වැඩම කරලා මේ භූමිය බුද්ධ පරිභෝග වස්තුවක් කරලා වැඩියා. එතකොට හිතන්නකෝ අනුරුවන්වැලි මහා සෑය පිහිටි තැන සමාපත්තියෙන් වැඩි ඉඳලා වැඩියා කවුරුත් දන්නේ නැහැ. දිවිවරු දන්නවා. එච්චර මිනිස්සු දන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් ධර්මයේ අනිත් අයට දෙන්නේ ඊළඟට මේ ලෝකේ මේ ධර්මයේ ප්‍රචාරය කරන පළවෙනි ධර්ම දූතයන්න් වහන්සේ තථාගතයන් වහන්සේ. එතකොට ධර්මයේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ධර්මයේ දේශනා ලංකාවේ ශාසනය පිහිටන්නේ නැතුව මොකද මිහිඳු මහරහතන් වහන්සේ ශාසනය පිහිටවන්නේ? ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩිනකොට ලංකාවේ මිනිස්සුයෝ නැහැ. මොන පරිේශණේ මොන දේවල් කිව්වත් ඒ සත්‍ය කතාව තමයි මේ කල්පනා ශක්තිය තියෙන ධර්ම අවබෝධයක් කරන්න පුළුවන් මිනිස්සෙක් මේ ලංකාවේ ඉඳලා නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ බුද්ධ ශාසනය බුදු කෙනෙක්ගෙන් පැතිරෙන්නේ නැත්තේ. නමුත් බුදුරජාණන් වහන්සේ අනාගතයේ ශාසනය පිහිටන විදිහට මේ ලංකාවේ බුද්ධානුභාවය පිහිටවල පරිභෝග කළා මේ භූමිය. ඒතර අනුරාධපුරයේ රුවන්වැලි සෑය පිහිටන තැන, ජයශ්‍රී මහ බෝධින් වහන්සේ පිහිටන තැන, ඊළඟට සීරුවාවිල්ල පිහිටන තැන, දීඝවාපිය මේ ඔක්කොම තැන් වල තියෙනවා. කවුරුත් දන්නේ නැහැ. ඒතර මට ඒක පෙනුනේ තෙලුත් තිරක් දාලා පහන් තියදී තැන් වල. ඒ සෑහැම පහනක්ම දල්වා ගියේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒක තමයි අනිත් අයට ඒවා පේන්න ගත්තේ. මිහිඳු මහරහතන් වහන්සේ තමයි ලංකාවේ අඳුර දුරු කළේ. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි සිංහල මිනිසයාට ගුරුවරයෙක් හම්බුනේ. විජය කුමාරයා ලංකාවට ආවා උපුල්වන් දෙවියෝ තාපසෙක් විදිහට ඇවිල්ලා නූල බැඳලා ගියා පිරිත් නූල්. ඊට පස්සේ විජය කුමාරයාට ලංකාව ගැන ගුරුවරුකම් දුන්නේ කුවේණී යක්ෂණියක්. ඊළඟට පහළ වුණ පාණ්ඩුකාභය රජුරවන්ට උපදෙස් දුන්නේ තියක්කු. කාලවෙල චිත්‍රරාජ කියලා. ඊට පස්සේ ඒ විදිහට ලංකාවේ මිනිසයාට ආධ්‍යාත්මික වශයෙන් මේ උත්තම තැනකට යන්න ගුරුවරුකම් දුන්න එකම ගුරුවරයා මිහිඳු මහරහතන් වහන්සේ. සිංහල ජාතිය ආධ්‍යාත්මික ගුරුවරයා කියලා මහවංශය තියෙනවා නම මිහිඳු මහරහතන් වහන්සේට. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි මිනිසුන්ගේ තිබ්බ මිලේච්ඡ ස්වභාවල් නැති වෙලා ගියේ. දැන් සිංහල මිනිසු තුලින් මිලේච්ඡත්වයක් උපද්දවන්න අමාරුයි. හේතුව තමයි ඒ සිංහල මිනිසයාට අපි කියමු විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්න මිනිසයන්ට මිලේච්ඡත්වයක් උපද්දවන්න බෑ. කිසිම විදියකට බුද්ධ ශාසනයෙන් රුකුලක් නැහැ. බුද්ධ ශාසනයෙන් සපෝට් එකක් නැහැ මිලේච්ඡත්වයට. කොච්චර ආවේගයට නැගී හිටියත් කිසි කාට හරි කර්මයක් මතක් වෙනවා. මේ කරන දේ එනවා කියලා. මේ මිනිසුත් මිනිසුනේ. සංසාරේ අපේ නෑදෑයෝනේ. ඊළඟට අපිත් මැරිලා මේ දැන ඉපදුනොත් කියලා කොහින් හරි හැඟීමක් එනවා. ඒ නිසා මිලේච්ඡත්වයක් පෝෂණය වෙන්නේ නැහැ.
ත්‍රස්තවාදයක් සිංහලයන් තුලින් පෝෂණය වෙන්නේ නැහැ. ලංකාවේ දැන් අපි කියනවා 18 කැරැල්ල 1818 ඊළඟට අරේ කැරැල්ල මේ කැරැල්ල කිව්වට ගොඩාක්ම සුදුසු ඒ වචන වලට සිංහල මිනිස්සු ඒ කරපු සටන් වලට නිදහස් අරගල කියන ඒවා. සිංහල මිනිසුන්ට තවත් ජාතියකට කඩා පැනලා ගහන්න බනින්න නෙවෙයි තිබ්බේ. එහෙම මිහිඳු මහරහතන් වහන්සේ සිංහලව හැදුවේ නැහැ. සිංහලයෝ ගොඩාක් කලේ ශාසනය බේරගත්තා. මොකද බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් එකට පවතින නිසා. ඉතින් කොහොම හරි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම දේශනා කරපු චූලහත්ථිපදෝපම සූත්‍රේ පුදුම හිතෙනවා ලංකාවේ මිනිස්සු ඒවා කොහොමද තේරුම් ගත්තද කියලා. ඒ කාලේ මිනිසුන්ගේ චින්තන ශක්තිය දැන් පෝය දවසට දඩේමේ යන්න හොඳ නැහැ කියලා ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ නේද? ඉතින් ඒකනේ දේවානම්පියතිස්ස රජුරු පෝය දානේ ගියේ මිස්සක පවුවට. එතකොට එහිව් රජුරන්ට චූලහත්ථිපදෝපම සූත්‍රයේ තියෙන්නේ සීලය ගැන පුදුම විස්තරයක් තියෙනවා. ඊළඟට පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ඊට කලින් ඉන්ද්‍රිය සංවරේ, ආහාරේ ප්‍රමාණය ගන්න හැටි, නිදිවරාගෙන භාවනා කරන හැටි මෙලෝව දහමක් අහපු නැති මිනිසුන්ට මේවා කියන උට තේරුණානේ. අද මෙච්චර බනහන මිනිසුන්ට රූපං දිස්වා සතිමොට්ටා පිය රූපං මනසිකරෝතු සාරත්ත චිත්තෝ වේදේති තංචද්ජෝ සායතිට්ඨති කියලා ඇහැ අසංවර කරගෙන මේ සංසාරේ සකස් වෙන හැටි කිව්වොත් එහෙම ඇහෙන් රූපයක් බලලා ඒක රාගී විදියට වින්දොත් සසර සකස් වෙනවා කියලා. එහෙම නැත්නම් චක්කුණා මේ රූපං දිස්වා නිමිත්තක් ගාහ්‍යෝති ඇහෙන් රූපයක් බලලා නිමිති ගන්නවා අනුනිමිති ගන්නවා කෙලිස් ඇති වෙනවා කියලා කිව්වොත් මිනිසුන්ට මේ නිින්ද යනවා. එහෙම නැත්නම් ඈනුම් අරිනවා. මිනිසුන්ට ඉන්ද්‍රිය සංවරය ගැන, පටිච්ච සමුපාදය ගැන, ධ්‍යාන ගැන, ඊළඟට ත්‍රිවිද්‍යාව ගැන අදත් තේරුම් කරන්න අමාරුයි. කිසිම බණක් අහව නැති මිනිසුන්ට මිහිඳු මහරහතන් වහන්සේක දේශනා කළානේ. පුදුමේ මේ දේශනාව අවසානයේ රජ්ජුරුව ඇතුළු 40000ක් තෙරුවන් සරණ ගියා. ඉස්සෙල්ලා මිහිඳු මහරහතන් වහන්සේ කළේ තිසරණ සරණ යවන එක. එච්චර උපකාරයි. තෙරුවන් සරණ යන එක. තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පුදුම පැහැදීමක් ඇති වෙනවා. ධර්මයේ ගැන පුදුම පැහැදීමක් ඇති වෙනවා. සංඝයා ගැන පුදුම පැහැදීමක් ඇති වෙනවා. රජ්ජුරුව ගුණවත්. ඒකෙන් රජ්ජුරුව කියන්නේ ඔබ වහන්සේ දැන් ආහාර වේලාව ගෙනාව. ඒ වෙලාවම කෑම ගෙනාව. දැන් යුද්ධයට යද්දි වෙනම කරත්තවල රජ්ජුරුවන්ට කෑම වතුර ටික ඔක්කොම අරන් එනවා. ඊට පස්සේ දැන් එහෙම යුද්ධ වලට යද්දි අරන් එද්දිනොත් කොච්චර රජ්ජුරුවන්ගේ ආහාර වේල ගැන හිතනවද කියන්නේ. දුටුගැමුණු රජ්ජුරුව සද්ධාතිස්ස කුමාරයාත් එක්ක යුද්ධයට යද්දි ඒ අස්වාරෝහකයා රන්තැටි කෑම දාගෙන ඔතාලා අස්වැයාගේ සන්නහය ASCII ගහලා තිබ්බනේ. හදිසියක්වත් වුණොත් කියලා කෑම. ඒකනේ අර අස්වැයත් එක්ක කැලේට ගියාට පස්සේ රජ්ජුරුව ඒ කොටස අරන්නේ 4කට බෙදලා අර දන් දෙන්නේ. ඉතින් රජ්ජුරුවගේ ආහාර මේක ආවා. ඉතින් රජ්ජුරුව ස්වාමිනී ඔබ වහන්සේලාට ආහාර කොහොමද? බලන්නේ මා ගුණවත්කම. දැන් ගෙවල් වල දැන් ළමයි ඉන්නවා ගෙවල් වල. කෑම පිඟානේ අතර ගන්නවා අම්මා කෑවද? තාත්තා කෑවද? මොකවත් නැහැ. අනිත් අයට කෑම තියෙනවද? මොකවත් නැහැ. අමුතු ලෝකයක් හැදෙයි. ඊට පස්සේ තවත් කෙනෙක් ගැන හිතන එක. ඊට පස්සේ ආහාර ගත්ත රජුරෝ. රජුරෙන් සරණේ පිහිටලානේ. ඒතර සරණේ පිහිටපු කෙනා අන් අය ගැන බලනවා. අන් අය ගැන බලනවා. දැන් පහුගිය කාලේ කරදර එනකොට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවනේ. තිසරණේ පිහිටි කෙනා බලනවා අපේ හාමුදුරුවන්ට කොහොමද දැන් ආරක්ෂාව? මතක් වෙනවා. උන්වහන්සේලාට ආරක්ෂාව කොහොමද? උන්වහන්සේලාට දානමාන කොහොමද? මේ දවස්වල දානේ වරදීද? ප්‍රශ්නයක් වෙයිද? කොහොමද හොයාගන්නේ? දැන් ඒ එක්කෝ මේ ඇවිල්ලා ස්වාමීනි මොනවාරි හදිසියක් වුණොත් එහෙම අපිට හදිසි ඕන වෙලාව කතා කරන්න කියලා හාමුදුරන්ට ගිහිල්ලා දිරි දීලා එනයි කියන්න කවුද කියලා? ඒ තමයි සරණ බලවත් පිළිලා නැති බව.
සංඝයා මතක් වෙන්නේ නැතිකම. එකපාරම අනතුරක් වෙච්ච ගම මතක් වෙන්නේ අමුදරුවෝ, ගෙවල් දොරවල්. තමන්ගේ කාම සම්පත්තියම මතක් වෙනවා. ඊට පස්සේ මොකද උනේ? මිහිඳු ඊට පස්සේ දේවානම්පියතිස්ස රජුරෝ ඊළඟට ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා අර මේ බණ්ඩක උපාසකට කතා කරනවා. ඔබ යන් අපිත් එක්ක. ඇයි දැක්කා මේ ශ්‍රමණයන් වහන්සේලා නෙවෙයි. ඒතර මුන්නාන්සේලා එහෙනම් දැන් මේ ලිං වලින්ට කැමති. ඒ නිසා මෙයා ගිහිල්ලා මාලිගාවට ගෙනියන්න ඕන කියලා. බලන්න අර ගිහි කෙනා ගැන බලන හැටි. දැන් සමහර වෙලාවට අපි ධර්ම දේශනාවලට යනවා. ධර්ම දේශනාවලට ගියාට වාහන යන ඩ්‍රයිවර්ට තේ ටිකක් කොහොමද? හාමුදුරුවෝ ගෙන්නගෙන ආපු කෙනාට කොහොමද තේ වතුර ටිකක්? ඒ මිනිහයා කෑවද? හාමුදුරන්ට ඉහළින් සංස්කාරේ. අර හාමුදුරුවොත් එක්ක ආපු ගිහියා දිහා බලන්නේවත් නැහැ. ඔය දෝෂ ඊළඟට ඕන එයාට කතා කරලා ඊට පස්සේ කිව්වා මිහිඳු මහරහතන් වහන්සේව දාලා රජතුමනි මොහු පැවිදි වෙන්න ඉන්න කෙනෙක්. ඒ නිසා මොහු විකාල භෝජනියුත් වැළකීලා ඉන්නේ උපෝසතී සමාදන් වෙලා දැන් අපි මොහු පැවිදි කරනවා කියලා. ඊට පස්සේ රජුරු එහෙනම් ස්වාමීනි වැඩි ඉන්න කියලා රජුරු ගියා. ඉතින් ඒ නිසා මේ කතා කල්පනා කළා. ඒකට ඒ විදිහට මේ ලංකාවේ රජතුමා තුල ගුණවත්කම ඇති වෙන්න ගත්තා. එදා ඉඳලා ගුණවත්කම ඇති වෙලා ඒ රජතුමා පොයට දඩේමේ ගියේ රජුරු මඳුරුවෙක් මරන්නේ නැති තත්ත්වෙට සීලවන්ත වුණා. දේවානම්පියතිස්ස රජුරු. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජුරු මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක මේ සෑම ස්ථානයක්ම ලකුණු කරලා මහ බෝධිය පීඨන තැන රුවන්වැලි සෑය තූපාරාමේ මහ විහෙර විහාර කරලා රජුරු ගොඩාක් පින් කරගත්තා. යෝජන ස්තූප කියලා යොදුනින් යොදුන ස්තූප හැදුවා. අෂ්ටඵල බෝධි දෙතිස්ඵල බෝධි මේ ලංකාවේ රෝපණය කළා. මුල් ලංකාවම බුද්ධ ශාසනයට පූජා කළා. දේවානම්පියතිස්ස රජුරෝ මුල් ලංකාවම බුද්ධ ශාසනයට පූජා කළා. රටේ රජුරෝ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ රාජාභරණ ඔක්කොම ජයසිරි මහ බෝධීන් වහන්සේට පූජා කරලා ආභරණ ගලවලා සුදු රෙද්දක් ඇඳගෙන අතට කඩුවක් අරගෙන බෝධිය වටේ දවස් 3ක් සක්මන් කළා තියෙනවා. අද රජෙකුට පැය 3ක් බෝධිය ළඟ ඉන්න පුළුවන්ද බලන්න. දඩි පිටි ගාලා කළු පාට වාහනවල ආවා. දඩි පිටි ගාලා බැස්සා. යනකොට හාමුදුරුවෝම මල් ටික ලැහැත්ති කරලා තියෙනවා. ඒ ටිකම තිබ්බා. දන ගාලා බඩ ගාලා වෙඳිල්ලකුත් නැහැ. හිටගෙනම වැන්දා. අපේ රටේ නායකයෝ ඊට වැඩිය මේ දන ගානවා ගෑනු ළඟ. බෝධීන් වහන්සේ ළඟ සෑය ළඟ නැත. සිංහල මිනිසයා ගියා. සිංහල මිනිසයාගේ සිංහලකම් ගිහිල්ලා. ඊට පස්සේ විනාඩි 5ක් ඉදී. ඒ පහේ ඇස් දෙක පියාගෙන මුළු හදවතීම බෝධිය සෑය වෙඳිල්ලක් නැහැ. ඒක අස්සෙත් ආව ළඟින් එක කුටු කුටු. අර ඉහළට එන්න සංසාරේ කරපු පින්බලේ තියෙනවා. පින වළක්වන්න බෑනේ මොකකින්වත්. අපි මෙහෙම බැලනවත් පින නම් වළක්වන්න නම් බෑ. මේ පින්බලෙත් එහෙම යන්න පුළුවන්. අපි කිව්වට ලොකු ලොකු වාහන වල ඇවිල්ලා උන්නම් උඩට යනවා කියලා කිව්වට ඒක හේතුව තමයි පින. නායක වෙන්නේ පින්බලෙටනේ. යාලට දොරටු ඉවර වෙනවා. පිනමයි. ඊට පස්සේ හැම කරදරයක්ම හැම දුකක්ම දුප්පත් මිනිහටමයි කියලා අපි කියනවනේ. ඉතින් යා දුප්පත්වල ඉපදෙන්නේම කර්මයටනේ. ඒතර කරදර ඔක්කොම ඔහු කරා එනවා. ඇත්තටම පිනේ වෙනස්කම් මේවා තියෙන්නේ. ඊට පස්සේ රජුරෝ ආභරණ ඔක්කොම බෝධියට පූජා කළා. ඊට පස්සේ මේ ආභරණවල වටිනාකම් මුදලින් බෝධීන් වහන්සේට පූජා කරලා ඒ වගේ මල් ප්‍රාකාර ආදී වැටුප් විදියට පූජා කරලා තමයි ආභරණ ටික ආපහු අරන් පලඳ ගත්තේ. ඒවට බරපැන් අරවල ගත්තේ. ඉතින් ඒ විදිහට පූජා කරන්න පුළුවන්. ඉතින් එහෙම මෙහි පූජා කරලා මේ දේවානම්පියතිස්ස රජුරෝ මහා ශාසනික සේවාවක් මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක එකතු වෙලා නිතර උදේ හවස කතා කර ගියා. යුද්ධ නැහැ ඒ කාලේ. යුද්ධ නැහැ. කෙත්තු අත සරසාරයි. රජුරුවන්ගේ මුළු ජීවිතේම බුද්ධ ශාසනය.
මුළු ජීවිතේම බුද්ධ ශාසනය. රජුරු අවුරුදු 40ක් හිටියා. මේ දිවංගත වුණා, දෙවියන් අතරට ගියා. අවුරුදු 100ක් විතර වගේ ගියාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් ධර්මාශෝක රජුරුවත් දිවංගත වෙලා දෙවියන් අතරට ගිහිල්ලා ඒත් අවුරුදු 100ක් විතර ගියාට පස්සේ උන්වහන්සේ කුජ්ජතිස්ස කියලා ওই දැදුරුවේ සමීපේ ඉපදුනාට පස්සේ අර මේ දේවානම්පියතිස්ස රජුරුවත් ඉපදුනා. ඒ කාලෙම ආපහු ලංකාවෙම ඉපදිලා උන්වහන්සේත් මහණ වුණා. උන්වහන්සේගේ නම වියග්ගපංච. දේවානම්පියතිස්ස රජුණගේ නම කුජ්ජතිස්ස. ඒ දෙදෙනා වහන්සේම පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා ලංකාවේම මහා විහාරයේම. ඊට පස්සේ දුර්ගම රජුණන් කාලේ පස්සේ ඊට පස්සේ ඒ රහතන් වහන්සේලාගෙන් වියග්ග රහතන් වහන්සේ තමයි ලංකාවේ හිටපු මහා විනයාචාර්යයන් වහන්සේ. ඇයි උන්වහන්සේනේ තූපාරාමේ ආරිට්ඨ රහතන් වහන්සේ ඇතුළු 68000ක් රහතන් වහන්සේලා විනය සංගායනා කරන්න යොමු කරපු දෙවි රජුරෝනි. මේ ලංකාවේ මහා විනයාචාර්යන් වහන්සේ වුණා දුටුගැමුණු රජුගෙන් පස්සේ වියග්ග රහතන් වහන්සේ. උන්වහන්සේ ලෝවාමා ප්‍රාසාදයේ උඩ තට්ටුවේ විනය උගන්වව ගන්න ඉන්නවා සංඝයාට කටපාඩම් කරනවා. එදා කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක රජුරෝ ඒ රහතන් වහන්සේ පිරිනුවම් පෑවා. උන්වහන්සේ පිරිනුවම් පෑවේ ඉරිදීන් දෝලාවක් මවලා. ඒ දෝලාවේ ආසන දෙකක් තියෙනවා. යහන් දෙකක්. එකක සැතපීලා පිරිනුවම් පෑවා. ඊට පස්සේ එහෙම මේක ආකාශයට ගිහිල්ලා ආකාශයෙන් ගියා ලෝවාමා ප්‍රාසාදයට. එතකොට ඒ මොහොතේම වියග්ගර මහරහතන් වහන්සේ දැක්කා මටත් පිරිනවම් පාන්න කාලේ කියලා. මොකද ඒ දෙන්න සංසාරේ අයියයි මල්ලේ දෙන්න. ඊට පස්සේ උන්වහන්සේ ඉරිදීන් ගිහිල්ලා අනිත් යහනේ සැතපීලා මේ පිරිනවම් පාලා ඒ දේහවල් ආදාහණය වුණා. රුවන්වැලි සෑයත් ජේතවනාරාමයේ අතර තියෙන කුජ්ජතිස්ස සෑය කියලා. ඒ ස්ථානයේ ගල්තලාව තිබ්බ ගල්තලාව මත තමයි ආදාහණය වුණේ. ඉතින් ওই විදිහට මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරපු අයට නම් අයහපතක් උනේම නැහැ. විහෙර විහාර හදපු අයට නම් අයහපතක් උනේම නැහැ. මිහිඳු මහරහතන් වහන්සේට බැරිද? දැන් රජුරු අවුරුදු 40ක් හිටියානේ. මේ අවුරුදු 30ක් විතර යනකොට රජතුමනි යුව රජතුමා රජකමත් කාට හරි බාර දීලා ඔබ මහාන වෙන්න කියලා කියන්න බැරිද? කාලෙන්න ඕන. සමහර අයට ඒ ධර්මාවබෝධය සිද්ධ වෙන්නේ ඒ ජීවිතේ නෙවෙයි. ඕන්ට සිද්ධ වෙනවා මේ ජීවිතේ ගොඩාක් කුසල් කරන්න. ඊළඟින අවස්ථාවේදී තමයි මේ ධර්ම අවබෝධය වෙන්නේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා ඇයි මිහිඳු මහරහතන් වහන්සේට බැයිද තමන්ගේ තාත්තා මහාන කරගන්න? ඒක ඉන කාලේ දන්නේ උන්වහන්සේ. අපේ මිහිඳු මහරහතන් වහන්සේට ගොඩාක් ඈත පේනවනේ. ගොඩාක් ඈත පේනවා. ඊට ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ දැක්ක අවුරුදු 40ෙම රජුරුව කළේ ශාසනික සේවාවමයි. එහෙම කළා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දූත සේවාව කියන්නේ ඇවිල්ලා දවස් 7ක් ඇතුළත මානුරාධපුරයේම මාර්ගඵලලාභින් 8500ක් බිහි වුණා. සතර අපාය ගැන විස්තර, පංච උපාස්කන්ධය ගැන, පටිච්චසමුප්පාද ගැන පුදුම විදියට විස්තර කළේ. මොකක්වත් දන්නේ නැති සිංහල මිනිස්සු කන් යොමු කරගෙන ඇහුවනේ. බුදු කෙනෙක් පහළ වුණා වගේ. බුදු කෙනෙක් පහළ වුණා වගේ. අපිට දැන් මෙච්චර අවුරුදු ගාණක් බණ කියලා බණ මඩුවකට ගිහලා බණ ටිකක් මිනිසුන්ට තේරුම් කරන්න අපි ගන්න උත්සාහය. කවදාවත් බණ අහපු නැති අයට පාලි භාෂාවෙන් සූත්‍රය කියලා දීප භාෂාවෙන් ඒ කාලේ සිංහල භාෂාවට කියව නම තමයි දීප භාෂා. දීප භාෂාවෙන් මේ පරිවර්තනය කර කර දේශනා කළා. අනේ උන්වහන්සේගේ හදමනලේ තිබුණ ධර්ම ධාතුව මේ ලෝකෙට දුන්නා පොඩ්ඩක්වත් හංග ගන්න නැතුව. චුට්ටක්වත් හංග ගන්න නැතුව. උන්වහන්සේ ලංකාවට පහළ වෙලා මේ මම ඒකයි පොසොන් දේශනාවටත් අපි කළේ. උන්වහන්සේ ලංකාවේ පහළ වුණේ
ලංකාවට වැඩම කළේ. ලංකාවට වැඩම කළේ අවුරුදු 32කින්. උන්වහන්සේ පිරිනුවම් පෑවේ අවුරුදු 80කින්. එතකොට අවුරුදු 32 ඉඳලා 80 දක්වා අවුරුදු කීයද? 50 50 කීයද? 48යි. 48යි නේ. ඒ අවුරුදු 40 ගානම එක දවසක් දඹදිවට වෙලා නෑ ආයේ. එක දවසක් දඹදිවට වෙලා නෑ. උන්වහන්සේ මේ ලක්දිවම පිරිනුවම් පෑවා. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවා මේ මිහින්තලාවේ ඉඳලා. ඊට පස්සේ මේ දේහය මහා හරසරින් වඩම් මේ ලංකාවේ පිපිච්ච හැම මල් ගහකම මල් බිමට වැටිලා තියෙනවා එදා පිරිනුවම් පාපු දවසේ. මහා ඡණ්ඩ වාතය වහමා ගිහිල්ලා තියෙනවා. ආකාශේ මහා හින පිපිරිලා තියෙනවා. මහා ශෝකයක් වැළපුමක් ලක්දිව පුරා පැතිරුණා කියනවා. ඒ උත්තම වූ රන්වන් දේහය ඇති මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පානකොට. ඒ ශ්‍රී දේහය වඩම්මලා තූපාරාමේ තමයි ශාස්ත්‍රඥ වහන්සේ. ඒ තූපාරාමේ හැදුවේ මගේ බුදුරජාණන් වහන්සේ බලන්න ඕන කියලාමනේ. ඒ බුදුරජාණන් වහන්සේ වඳිනවා වගේ ඒ ශ්‍රී දේහේ 3 වතාවක් තූපාරාමේ වටා පැදුකුණු කරලා එහෙම තමයි පිරිනුවම් මේ උන්වහන්සේගේ ආදාහනේ දක්ඛින තූපේ කියලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ යම් තැනක ආදාහනය කළා නම් එතනමයි කියනවා දුටුගැමුණු රජුට ආදාහනය කළේ. මේ තැන මේ වට කරලා දක්ඛින තූපේ කියලා ස්තූපයක් තියෙනවා මහසෑයට ඇතුළේ වෙන තැන මේ පැත්තේ. මේ මිරිසවැටියට මෙහින් තියෙන්නේ. මහ බෝධියට හැරෙන තැන තියෙන්නේ. සඳහිරු සෑයට එහා පැත්තේ. දැන් ගිහිල්ලා බලන්න වඳින්නේ භූමිය වලට පූජනීයයි. පිදී උත්තන්ට පුදනකොට පින් රැස් වෙනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ අනිත්‍ය වසඟයටපත් වුණා. සංඝමිත්තා උත්තමාවිය පිරිනුවම් පෑවා. ඒ උත්තමාවිය පිරිනුවම් පානකොටත් බොහෝ ශෝකී දේවල් මේ මිහිමල්ලේ සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි කොච්චර මේ රජවරු මිහිඳු මහරහතන් වහන්සේට ආදරය කළා නම් ඒ දවස්වල ලියවිලි නෑනේ, ලියන ඒවා නෑ. ධර්මයේ ලියවන්නේ නෑ. මිහිඳු මහරහතන් වහන්සේ මෙසේ කියලා සියලු දෙනා අතර කතාවක් පැවතුණා උන්වහන්සේගේ රූපකාය කියන. ඒ වගේම සෑම ගණාචාරින් වහන්සේලාම ඉන්න තැන. ඒ කියන්නේ ගොඩාක් සංඝයා ඉන්න සෑම විහාරයකම මිහිඳු මහරහතන් වහන්සේගේ එක ධාතුන් වහන්සේ නමක් හරි තැන්පත් කරලා වැඳලා තියෙනවා. ඊට පස්සේ මිහිඳු ඉත්තිය මහරහතන් වහන්සේ තමයි අම්පාරේ පැත්තේ ධර්ම ප්‍රචාරය කරලා තියෙන්නේ. එතකොට ඒ වනේ සංඝයා 1500ක් වැඩ හිටපු විහාරයක් තියෙනවා. ඒකට කියන්නේ රජගල කියලා. ඒ රජගල මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටපු සෑය ධාතු තැන්පත් සෑය තියෙනවා. වල් බිහි වෙලා එකෙක් කියන්නේ බලන්න. සිංහල ජාතියට මක්කා වුණාද දන්නේ. ඊට පස්සේ මොකද උනේ? දැන් මිහිඳු මහරහතන් වහන්සේගේ ස්වභාවය ඇවිල්ලා ওই ලංකාවට මහා නස්පැත්තියක් වුණා ඔය සංඝමිත්ත කියලා. මේ උන්වහන්සේ නමක්. මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 800 ගණනකට පස්සේ කිස්තු වර්ෂ 200 ගණන් වල වගේ සංඝමිත්ත කියලා පෞකාර චීවරධාරියෙක් දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා මේ බුද්ධ ශාසනය විනාශ කළා. රුවන්වැලි සෑයේ මළුව හාරලා උඳුව පුරවා. ධාතු මේ මහසෙන් රජුරනේ විනාශ කළේ. මහසෙන් රජුරෝ කඩපු චෛත්‍ය ගාන විහාර ගාන 363ක්. 363ක් විහාරවල උඳුව පුරවා. නමුත් පෞකාරයන්ටත් දාව පින්වන්ත දරුවෝ උපදිනවා. මේඝවර්ණ කියලා දරුවෙක් ඉපදෙනවා. මේඝවර්ණ පහළ වුණාට පස්සේ මේ සිරි මේඝවර්ණ රජුරවන්ට සංඝයා රහතන් වහන්සේලා විස්තර කියලා දුන්නා. තාත්තට වැරදුන තැන. ඊට පස්සේ අනේ කියලා ඒවට වන්දි ගෙවිල්ලක් විදිහට විහාර හදන්න පටන් ගත්තා. විහාර හදන්න පටන් ගන්න මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස කියලා රහතන් වහන්සේලාගේ විස්තර අරන් ඒ උස ඒ මහත ඒ විදිහටම
රත්තරණින් මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක් හැදුවා. ප්‍රතිමාවක් හදලා ඒ ප්‍රතිමාව මිහින්තලේ තියලා තැන්පත් කළා දවස් 3ක් උපහාර පවත්වලා මහා පෙරහැරින් වඩම්මලා නගරේ පැදගුණු කරලා ඊට පස්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට ගෙනල්ලා මහා උපහාර තියලා අපි මිහිඳු මහරහතන් වහන්සේ වඩිනවා බලන්න වරෙල්ලා කියලා මුළු නගරේම මහා ගෝසාවක් පැතිරලා ගියා. ජීවමාන මිහිඳු මහරහතන් වහන්සේට වගේ උපහාර පැවැත්තුවා. උපහාර පවත්වලා බෝධිය ළඟ තැන්පත් කළ මහා විහාරයක තැන්පත් කළා. ඉත්‍ය උත්‍ය සම්බල බද්දශාලා ආදී ඒ රහතන් වහන්සේලාගේ රූපත් එක්ක පරිවාර රූප කරගෙන. ඒ කාලේ මේ මිහිඳු මහරහතන් වහන්සේට කරපු උපහාර නිසාමද මන්දා ඒ වෙනකොට ඒ රජුරවන්ටම දළදා හාමුදුරුවොත් ලැබුණා. ඉතින් දළදා වහන්සේ අබේගිරියට දීලා මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය මේ අර රත්තරන් රූපී මහා විහාරයටම පූජා කළා. ඉතින් 1800 ගණන් වල ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 300 400 වෙනකොටත් ඒ ප්‍රතිමාවට මහා උපහාර පූජා කළා තියෙනවා. මේ මහා අභාග්‍යයක් බලන්න අද ඒ ප්‍රතිමාව කොහේ තියෙනවද? මොකක් වෙලාද? කවුරුත් දන්නේ. කවුරුත් දන්නේ. ඉතින් එතනින් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන විස්තර තියෙන්නේ ඊට පස්සේ මිහින්තලාවේ කැණින් වලින් මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලැබුණා. ඒ ධාතුන් වහන්සේලා මේ පොසොන් පොය මුල් කරගෙන මිහින්තලාවේ මගේ මතක හැටියට ප්‍රදර්ශනය කරනවා. එක චුට්ටක් බලන්න මම මතක හැටියට කිව්වේ. ඊළඟට මිහිඳු ප්‍රතිමාවක් සදාතුක මිහිඳු ප්‍රතිමා වහන්සේ නමක් මහා ආනුභාව සම්පන්න ලෙස විහාරයක වැඩ ඉන්නේ පොල්ගහවල. ඒ නිසා ඔයාලට කෙලෙහි ගුණ තියෙනවා නම් පොල්ගහවල ගිය කිසිම දවසක පොල්ගහවල මහා මෙවුනා භාවනා අසපුවක මිහිඳු මහරහතන් වහන්සේට වඳින්න නැතුව ඉන්න එපා. අපිට වන්දනා ලක්ෂයක් කරත් වැඩක් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ළඟ එක වතාවක්වත් දන ගන්න නැතුව. ඉතින් ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපිට වදාළ දේශනාවක් මං කෙටියෙන් සිහි කරලා විශේෂ කාරණාවක් අවසානට සිහි කරනවා. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි ගෝමපිණ්ඩූපම සූත්‍රය. පුදුමයි ලංකාවේ මිනිසුන්ට මේ ධර්මයේ මේ ඒ රහතන් වහන්සේලාගේ ධර්ම ප්‍රචාරය හරි පුදුමයි. මේවා ගාම්භීර ධර්මයේ. මේ බලන්න ගෝමපිණ්ඩූපම සූත්‍රයේ තියෙනවා අතකෝ අඤ්‍යතරෝ බික්ඛු මේක සවැත් නුවරදී සිද්ධ වුණි. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ මිනිසුන්ට කියලා දෙනවා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ ඉඳිද්දී ඉතින් මිනිස්සු දන්නේ නැහැ දෙව්රම් වෙහෙරේ. ඉතින් දෙව්රම් වෙහෙර කියන උන්වහන්සේ විස්තර කරනවා. ඒක දඹදිව මෙහෙම මේ මධ්‍ය දේශේ මෙහෙම විහාරයක් තිබ්බා අනාථපිණ්ඩික කියලා සිටු කෙනෙක් හිටියා. ඒ සිටුවරයා රන් කහවණු අතුරලා මේ විහාරේ ගත්තේ. ඒ විහාරෙට තමයි දෙව්රම් වෙහෙර කියන්නේ කියලා දෙනවා. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම ප්‍රචාරය කරපු ක්‍රමයට තමයි ලොකු ස්වාමීන් වහන්සේ ලංකාවට බණ කියන්න ගත්තේ. හේතුව ලොකු ස්වාමීන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ කාලේ හිටපු කෙනෙක් නිසා. උන්වහන්සේට ඒ හුරුව තියෙනවා. ඊට පස්සේ ඒ ක්‍රමයට තමයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ඒක ලංකාවේ ලොකු ස්වාමීන් අයන්නේ ඉඳලා කියා දුන්න හැමදේම. සූත්‍රයේ කිව්වා එක එක උපමා වලින් විස්තර කළා. වර්තමාන වූත් අතීත වූත් උපමා වලින් විස්තර කළා. ඒ විදිහම මිහිඳු මහරහතන් වහන්සේ වර්තමාන වූත් අතීත වූත් උපමා විස්තර වලින් විස්තර කළා. ඒකට තමයි අටුවා කියන්නේ. උන්වහන්සේ විස්තර සූත්‍රයට අමතරව විස්තර කරපු ටිකට තමයි මොකද්ද කියන්නේ? අටුවා කියලා. ඊට පස්සේ දෙව්රම් විහිරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුවන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මේ පැත්තකින් වන්දනා කරලා ඉඳගෙන ස්වාමී අත්තිනකෝ බන්ති කිංචි රූපං යං රූපං නිච්ඡං දුවන් සස්සතං අවිපරිණාම ධම්මං සස්සති සමන්තතේව තස්සති කින ස්වාමීනි යම් කිසි රූපයක් තියෙනවද මේ ස්ථිරසාර වෙනස් වෙන්නේ නැති ඒ විදිහටම තියෙන රූපයක් තියෙනවද
මේ අන්‍ය ස්වභාවයකටපත් වෙන්නේ නැති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වේදනාවක් තියෙනවද සංඥාවක් තියෙනවද සංස්කාරයක් තියෙනවද විඥානයක් තියෙනවද වෙනස් වෙන්නේ නැති. ඒ විදිහටම තියෙනවා. ආයෙ වෙනස් වෙන්නේ නැහැ. රූප කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ රූප ටික. මේ අපිට පෙනේ මේ තියෙන රූපෙත් අපිට පෙනෙන රූප ටික. වේදනාව කියන්නේ මේ රූපෙත් මේ රූපත් මුල් කරගෙන හටගන්වන වේදනාවක්. සැප හෝ දුක හෝ සැප දුක් රහිත ඒ වේදනාව. ස්ථිර සාර වේදනාව. දැන් අපි කියනවානේ යසට සතුටෙන් මං හිටියා මේක කඩා පැන්නන්නේ මේකට. කියලා අපි කියන්නේ. ඊට පස්සේ අපි කියනවා අනේ ගොඩාක් දුකෙන් හිටියේ. ඔයා දැක්කා විතරයි දුක නැති වුණා කියලා. අපි එහෙම කියනවා. ඊට පස්සේ කියනවා මේ දවස්වල නම් අනේ කිසි දුකකුත් සැපකුත් නැහැ ඉතින් ඔහි ඉන්නවා. කියලා අපි යම් විදිහකට කියනවා. ඒතර මේ දුක හෝ සැප දුක් රහිත මේ විඳීම් ඒවා නිට්ටිය නම් ස්ථිරසාර නම් ඒ විදිහටම තියෙනවා නම් එහෙම එකක් තියෙනවද? චුට්ටක් හරි වේදනාවක් එවැනි වේදනාවල් තියෙනවද? සංඥාවල් කියන්නේ හඳුනා ගන්න දේවල්. සංස්කාර කියලා කියන්නේ චේතනා පහළ කරන ඒවා. ඊළඟට විඥානී කියලා කියන්නේ දැනගන්න දේවල්. ඒ කියන්නේ විඥානි ඇහෙන් රූපේ දැනගන්නවා, කනෙන් ශබ්ද දැනගන්නවා. ආන්න ඒවා. එහෙම එකක් තියෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ නත්තිකෝ බික්ඛු කිංචි රූපං පින්වත් භික්ෂුව කිසිම රූපයක් නැහැ. යන් රූපං නිච්ඡන් දුං සස්සතං අවිපරිණාම ධම්මං සස්සති සමන් තතේව ඨස්සති ස්ථිරසාර වෙනස් නොවන ඒ විදිහටම පවතින කිසිම රූපයක් නැහැ. කිසිම වේදනාවක් නැහැ. කිසිම සංඥාවක් නැහැ. කිසිම සංස්කාරයක් නැහැ. කිසිම විඥානයක් නැහැ. කිසිම පංච උපාදානස්කන්ධයක් නැහැ. ඒ විදිහටම තියෙනවා. දැන් ওই වයසට පලච්ච ආච්චිලා සීලාගේ රූප දිහා බලන්නකෝ. ඔය ආච්චි කෙනෙක්ගේ රූපේ ඒ ආච්චි බැඳපු මේ 100 අවුරුදු 20 දී ඔය ආච්චිගේ රූපේ ওই විදිහට දැක්කනම් බඳීද? අර 100 ওই විදිහට දැක්කනම් බඳීද? ඒකට තේරෙන්නේ නේද අපි අහු වෙන්නේ ඒ මොහොතේ දෙයට. ඒ මොහොතේ දෙයට අහු වෙන්නේ. ඊළඟට සමහරවිට hina වෙනකොට කතා කරනකොට මැසේජ් එකක් දානකොට ඔන්න අහු වෙලා කැරකිලා යනවා. කසාද බැඳලා පස්සේ කාලේ යකා යක්ෂණී වගේ වද දෙනවා. එතකොට තමයි එපා වෙන්නේ. මොකද්ද උනේ කියලා හිතෙනවා. මේ වගක් දන්නවා නම් මම පැත්ත පලාතේ ඉන්නේ නැහැ කියලා හිතෙනවා. නමුත් ඒව දැන් අනිත්‍ය වෙලානේ ඒවා. වෙනස් වෙලානේ. ඊට පස්සේ සමහර වෙලාවට දරුවන්ගෙන් වද වේදනා ඉදින් හිතෙනවා අනේ මුංගෙන් මෙච්චර විඳිනවා දක්නවා නම් හදන්නේ නැහැ එකෙක්. ඊට වැඩි හොඳයි කේල් ගහක් හැදුවා නම් කියලා කියනවා. ඊට පස්සේ මතක් වෙනවා ඔන්න දැන් ජාතික ප්‍රශ්නයක් කතා කරනවා. මේ සිංහල ජාතිය වන්දේ ඕ අපිට ඒ කාලේ ඇහුණා නම් 12 දෙනෙක් හදනවා. ඒ ඔක්කොම දැන් තමයි මතක් වෙන්නේ. එතකොට අර තිබ්බ සංඥාවල් චේතනා පාල කරපු ඒවා ඒ ඔක්කොම අනිත්‍ය වෙලා ගිහිල්ලා. වෙනස් වෙලා ගිහිල්ලා. කිසිම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය නිට්ටය නෑ කොහෙවත්. බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ලෝකෙවත්, දෙවියන්ගේ දිව්‍ය ලෝකෙවත්, මනුෂ්‍යයන්ගේ මානස ලෝකෙවත් ස්ථිරසාර නෑ. මේ බණ ටික අහන්න ලැබුණ නිසා තමයි පින්වත්නි මේ එක එක මිලිච්ච ආගම් බිහුනේ. ඒ මිනිස්සු හිතාගෙන ඒ ආගමෙන් ඒ ආගමටම යනවා කියලානේ. ඒ ආගමෙන් ඒ ආගමටම යනවා කියලා. හිතා යේනේව මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. හිතන්න එකක්ද වෙන්නේ වෙන දෙයක්. සමහරවිට දෙවියන් අතර ගිහිල්ලා මේ දිව්‍ය අප්සරාව පිරිවරාගෙන මේ පැණි ගංගාවේ මේ පැණි බොන්න හිතාගෙන තමයි මරාගෙන මැරෙන්නේ. නිරේ ලෝදිය බිබි ගිනි ජාලාවෙන් දැවි දැවි ඉන්නේ. කොහොමද හිතුවේ ඇවිල්ලා කියන්නද?
මේ බුද්ධ ශාසනයේ මේ සත්‍ය ධර්මයේ පිහිට මේ සිංහල බෞද්ධයන් විතරයි ලැබුණේ. අපේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒව පැත්තකට දාන්න ඕන. අපිට වටිනා ධර්මයක් හම්බ වුණා. අපිට වටිනා ධර්මයක් හම්බ වුණා. සත්‍ය ධර්මයක් හම්බ වුණා. කිසිම තැනක අඩුවක් දෝෂයක් නැති ධර්මයක් හම්බ වුණා. එක අකුරකවත් අපිව මුලා කළා නැහැ. සත්‍යමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතකෝ භගවා පරිත්තං ගෝම පිණ්ඩයන් පානිනා ගහෙත්වා තම්බිකුන් ඒ තදවච ගෝම පිඩක් ඉන්දියාවේ හරියට ගොම තියෙනවා. ගොම චුට්ටක් අරන් කිව්වා පින්වත් භික්ෂුව එත්තකෝපිකෝ වික්ඛු අත්ථභව පටිලාභෝ නත්ති නිච්චෝ දෝසසතු අපිරනාම ධම්මෝ මෙච්චර ජීවිතයක් වන්නේ නැහැ කිව්වා. ගොම පිඩක් අරන් මෙච්චර ජීවිතයක් වන්නේ නැහැ කිව්වා ස්ථිරසාර. යම් විදියකට එහෙම තියෙනවා නම් නිවන් දකින්න බෑ කිව්වා. යම් කිසි කෙනෙකුට අමා මහ නිවන ලබන්න පුළුවන් මෙච්චරක්වත් මේ නියපොත්තට ගත්ත ගොම පිඩුව තරම්වත් නිත්‍ය දෙයක් ස්ථිර දෙයක් ලෝකේ නෑ කියලා. දැන් එහෙනම් කල්පනා කරන්න ඔයාලගේ ගෙවල්, දොරවල්, දරුවෝ, මාළෝ ඊළඟට ලෙඩ දුක්, මනුස්ස ප්‍රශ්න, අමනුස්ස ප්‍රශ්න ඒ ඔක්කොම සංස්කාරනේ. ස්ථිර සාරණය. ස්ථිර සාරණය. කිසිම අමනුෂ්‍යයෙක්වත් මිනිස්සෙක්ගේ ස්ථිරව ඉන්නේ. ස්ථිරව ඉන්න බෑ. මනුස්ස ලෝකේ මේ එකට ඉන්නවා කියලා කසාද බෙදලා ගෑනු මිනිස්සුවත් කාලයක් යනකොට වෙන් වෙලා යන්නේ. එහෙම ස්ථිරව ඉන්න බෑ. එහෙම එකක් තියෙනවා. ඒ නිසා මේක නම් අනිත්‍යයි කියන එක සිහි කරන එක පුදුම යහපතක්. පුදුම යහපතක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉස්සර මම රජ කෙනෙක් වෙලා හිටියා. ඒ රජුරු මම හිතේ මහා සුදස්සන රජුරු. මෙතන රජුරුගේ නම නැහැ. කියනවා කුසාවතී රාජධානිය ඇතුළු රාජධානි 84000ක් තිබ්බා. ඊට පස්සේ කියනවා ප්‍රාසාද මාලිගා 84000ක් තිබ්බා. කූටාගාර 84000ක් තිබ්බා. ඇත්තු 84000ක් හිටියා. අසුව 84000ක් හිටියා. පුත්තු 84000ක් හිටියා. මේ මිරිස් ගල් වලට වැඩිය විශාල මැණික් ගල් 84000ක් තිබ්බා ඒ රජුරවන්ට. ඊට පස්සේ සුභද්‍රා දේවි කියලා මේ මනුස්ස ලෝකේ ලස්සනම කාන්තාව පිරිවරාගෙන බිරින්දෑවරු 84000ක් හිටියා. ඊට පස්සේ උදේට දවල්ට හැන්දෑවට රන් තැටි 84000 ප්‍රණීත භෝජන ගේනවා. කිසි කෙනෙක් රජුරන්ට එක වචනයක් කියන්නේ මුළු දඹදිව් තලයේම මිනිස්සු රජුරන්ට ආදරේ. කවදාවත් දුකක් හිතෙන දෙයක් රජුරන්ට කියලා නැහැ. කියනවා ඒ 84000ක් ගානේ ওই තියෙන වගේ හොඳම මාලිගාවේ තමයි රජුරු ඉඳලා තියෙන්නේ. හොඳම ආශ්‍රයාගේ පිටේ තමයි අහසින් යන ආශ්‍රයාගේ පිටේ නැංගලා තියෙන්නේ. හොඳම ඇතාගේ පිටේ නැංගේ. හොඳම මාණික්කයේ මත තමයි කකුල තියලා තියෙන්නේ. හොඳම රන්දැටි කාලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතිකෝ වික්ඛු සබ්බේ සංඛාරා අනිච්චා දැන්කෝ හැවේවා. දැන්කෝ හැවේවා. කිසි දෙයක් නිත්‍ය නැහැ කිව්වා. ඒ රජතුමාගේ ලෝකෙ තිබ්බ හොඳම මාලිගාව තිබ්බ දැන් කුසිනාරාවේ උපවර්තන ශාලවන උද්‍යානෙ තිබ්බ තැන. දැන් එක ගඩොල් කැටයක් නැහැ මාලිගාවේ. ඔයාලගේ ගෙවල් වතු පිටි යාන වාහන මොනවද මේ? මිනිසුන්ගේ තුරුස්නාව අපේ කැප්පෙටිපොළ අධිකාරම සුද්ධ මේ රාජද්‍රෝහි කියලා අල්ලගෙන මාලිගාවට ඇදගෙන යනකොට කිව්වා මගේ ජටාව හොදාගෙන වරින් කියලා. හොදාගෙන ආව. දල්ලදා හඳුරන්න පුදපන් කිව්වා. මට තේරෙන්නේ ඔච්චරයි කියලා. මේ මරණයට ගෙනියන්ති. අද මිනිස්සු පන ගහෙද්දි කන අත ගන්නවා. මගේ කරාම දෙක තියෙනවද? මගේ චේන් එක තියෙනවද? මොකටද මේ? මොකටද මේ? මේ ලෝකෙ මිනිස්සු ස්ථිරයි කියලා අල්ලගත්ත නිසා වැඩක්ම නැහැ.
ඒවං සබ්බේතේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා අතීතානේ ඒ ඔක්කොම අතීතෙට ගියා. විපරිණතා ඒවං අනිච්චාකෝ බික්කු සංඛාරා ඒවං අද්දුහා කෝ බික්කු සංඛාරා ඒවං අනස්සාසිකාකෝ බික්කු සංඛාරා යාවචිදම් බික්කවිය යාවචිදම් බික්කු අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුන් අලං විරජ්ජිතුන් අලං විමුච්චිතුන්ති. කිසිම දෙයක ස්ථිරසාරයක් නැහැ. නී කලකිරෙන්නමයි නොයැලෙන්නමයි කෝ වටින්නේ. ඒ නිසා මේ සියලු සංස්කාරයන් ගැන නොයැලිලා මේකෙන් නිදහස් වීම වටිනවා කියලා අනිත්‍ය විස්තරي බුදුරජාණන් වහන්සේ වදාළා. ওই විස්තරي ලංකාවේ මිනිසුන්ට මිහිඳු මහ රහතන් වහන්සේ කියලා දුන්නා. නිට්ටය නෑ. ඔබ යම් දවසක ඔබගේ අතින් වැරදි කියලා තියෙනවා නම් ඔබ නිරේ යන කර්ම කළා තියෙනවා. හැබැයි ඒ සංස්කාරේ නිට්ටය නෑ. ඔබ තිරිසන් ලෝකේ යන කර්ම කරලා තියෙනවා. ඒක හැබැයි නිට්ටය නෑ. මං කිව්වේ මේ කිසිම දෙයකින් වැඩක් නෑ. අපිට හම්බුණා බුද්ධ රත්නය. මැණිකක් ගෙදරකට හම්බුනාට පස්සේ මේ මැණික ගැන හිතා ඉන්නවා යා. මට මැණිකක් තියෙනවා කියලා. නමුත් ඒ ගෙදරම මිරිස් ගලක් තියෙනවා. ඒක හිතන්නේ නෑ නේ යා. බෙහෙත් ගල් තියෙනවා. බොරළු තියෙනවා. ඒව හිතන්නේ ලැබිච්ච මැණික ගැනම හිතනවා. ඒ වගේ තමයි අපේ ජීවිතෙත් අඩුපාඩු තියෙනවා. ඒ ආසේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. අන්නේ මැණික හිතන්න. නිතර හිතන්න. මට බුදුරු ගැන අහන්න ලැබුණා. ධර්මයේ ගැන අහන්න ලැබුණා. මේ පැයක් ඉඳගෙන බණ ඇහුවා. මෙහෙම විහෙර විහාරවල වලට මේව කළා. මගේ ජීවිතේ මං ඒව කළා කියලා. විශේෂ නැද්ද ඒවා? විශේෂ නැද්ද? දැන් ඔන්න අපි ඉස්කෝලේට යනකොට මේ අක්කේ නංගි කියලා hina වෙවි කට්ටිය යනවා. එහෙම නැත්නම් වැඩපළට යනකොට ඔය අතර එක්කෙනෙක් කතා කරලා අනේ ඔයා මෙහෙමයි කියලා විශේෂ කාරණාවක් කියනවා. ඒකට අපේ හිතේ නිතර වැඩ කරන්නේ අර හාහු ගාලා නිතර කට්ටිය කතා කරපු ඒවාද විශේෂයෙන් කතා කරපු එකද? ඒකම මතකයි. ඒ වගේ තමයි මේ සංසාර ගමන යද්දී රාගේ නෙවෙයි විශේෂ. ද්වේෂේ නෙවෙයි විශේෂ. මෝහේ නෙවෙයි විශේෂ. වැරදෙන එක නෙවෙයි විශේෂ. දුස්සීලකම නෙවෙයි විශේෂ. පංච දුස්චරිතේ නෙවෙයි විශේෂ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ එකයි. ධර්මයේ සරණ ගියේ එකයි. සංඝයා සරණ ගියේ එකයි. වැරද්දක් කරන එකද විශේෂ? වැරද්ද නතර කරපු එකද? අනේ මට මේවා නතර කරගන්න ලැබුණානේ කියලා හිතන එක. මට මගේ වැරදි නතර කරගන්න ලැබුණානේ. මං කලින් මේවා වැරදි කියලා දන්නේ මං දැන් දන්නවනේ. මේක විශේෂයි කියලා හිතනකොට ප්‍රීතියෙන් වාසය කරන්න පුළුවන්. ස්ථිර නැහැ. ඒකට කලින් සතර අපාය යන කර්ම කළා තිබ්බනම් ඒව ස්ථිර සාර නැහැ. ඒකනේ මේ කියන්නේ. ගොම පිටත් තරම්වත් නැහැ කිව්වා එක විදිහටම තියෙනවා. ඒකට දැන් එයාගේ හිත ප්‍රීතියෙන් තියෙන නිසා මරණින් මත්තේ සුගතියේමයි. ඒකාන්තයෙන් සුගතියේමයි. වරදින් අත්මිදුන කෙනා, කුසල් සිහි කර කර ඉන්න කෙනා, පින් සිහි කර කර ඉන්න කෙනා සුගතියේමයි. දුගතියකට නම් යන්නේ. මොකද අපිට වෙච්ච වැරදි, අපෙන් වෙච්ච දෝෂ ඒවා සසරේ යන විදිහට තියෙන්නේ. හැබැයි ඒ දෝෂ කල්පනා කර කර හිටියොත්, පසුතැවි හිටියොත් ආය සසරටම වැටෙනවා. තේරුණා නේද? මුළු දවසේම සින්දු අහලා පැයක් බණ ඇහුවනම් පැය වටින්නේ. ඒ විදිහට ගුණේට ප්‍රශංසා කරගන්න. එතකොට තමයි මරණ මොහොතේ ගුණේම එන්නේ. නැත්තම් වැරදියි අඩුපාඩුයි මතක් වෙයි අවසාන කාලේ. අපරාධ මෙච්චර ශාසනයක් හම්බ වෙලා මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා මේ අපිට දුන්නේ අසරණව මැරෙන්න නෙවෙයි. මේ ධර්මයේ දුන්නේ. සරණක් ඇතුව මැරෙන්න. අනේ මරණ වෙලාවේ මොනව මතක් වෙයිද දන්නේ නැහැ. ඒක සරණද අසරණකමද? මට මොකක් වෙයිද දන්නේ නැහැ. සරණද අසරණකමද? ඉතින් දෙයියනේ කොහෙනම් තුනුරුවන් සරණ? මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. අඩුපාඩු වුණාට මට ශ්‍රේෂ්ඨ ධර්මයක් හම්බ වුණා. මන් නරක ලෝකේ කියන්නේ.
තේරෙනව නේද? මැණිකක් අතේ තියෙන මිනිස්සේ හොටු පෙරාගෙන ආවත් ඒ මිනිසයා වටින්නේ නැද්ද? ඒ මිනිසා ළඟ මැණිකක් තියෙනවා. තේරෙනව නේද? ඒ නිසා කරපු කුසල් පින් සිහි කර කර මම මැරුණ වෙලාවෙත් මේව හිතනවා කියලා මරණයට සූදානම් වෙන්න. කිසි දෙයක් ස්ථිරසාර නැහැ. කිසි දෙයක් ස්ථිරසාර නැහැ. මරණයට සූදානම් වෙන්න. හිත ප්‍රීතියෙන් තියාගන්න ක්‍රමයක් තමයි අර කරපු කුසල් සිහි කර කර ඉන්න එක. පාරේ යනකොට මම දැන් අපිත් එක්ක යන අයත් එක්කත් අපි වාහනේ යනකොට කතා කරගෙන යන්නේ. සමහරවිට කොල්ලෝම වාහන බයික් වලින් මෙහෙ දානවනේ. ඒකට අපිටත් තරහ එනවා. මුන් මැරෙන්නද මේ යන්නේ කියලා. එතකොට හිතට සිතවිල්ලක් ගන්න ඕන සංවරකම තමයි විශේෂ. අසංවරකම නෙවෙයි. ඒකට උන් පාරවල් එහෙම යන්නේක, කය ගන්න එක, කොල්ලෝ රංචු එකතු වෙලා ඉන්න එක ඒව සාමාන්‍ය දේවල්. ඔය අතර කොල්ලෙක් මලක් පහනක් පුදනවා නම් විශේෂයි. උන්නේ දෙව්ලෝ යන්නේ. ඒ අතර කොල්ලෙක් කෙල්ලෙක් බණක් අහනවා නම් විශේෂයි. ඒ අයනේ දෙව්ලෝ යන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ විශේෂ දේවල් ටික ගන්න. අද දවසේ රාගසිතක් ඇති වුණොත් ඒක හිතන්නේ මේ සසරේ යන අයට ඇති හිතෙනවා. ඒක රාගහිත පාලනය කළා නම් මට ශ්‍රේෂ්ඨ කල්පනාවක් ආවා. ඊළඟට ෆෝන් වල ඔබ ඔහි ලෝකේ අතරමං වෙ ඉන්නවා නම් ඒක සසරේ යන කෙනා. සසර කියන්නේ සතර අපායට. එතකොට මේ හිතට ආපු කෙලෙසය පාලනය කරගෙන බණක් අහනවා. අන්න මට ශ්‍රේෂ්ඨ දෙයක් කල්පනා වුණා. මේ විදිහට ශ්‍රේෂ්ඨ දෙයට තැන දෙන්න. මුළු දවසේම බුදියාගෙන හිටියත් පැයක් බණ ඇහුවා ඒක වටිනවා. ඒ නිසා දවසේම අද නම් මගේ දවසේ මොකක්වත් කිරුන්නේ නැහැ කියලා හිතුනොත් එහෙම අඩුම තරම් පිරිතක් කර කියන්න. මගේ අද දවසේ කටින් වචන කෝටියක් ගියා නම් ඊට වැඩිය මම දැන් මේ කරණීයමිත සූත්‍රය කියපු එක වටිනවා කියලා. ඇයි මේ වචන ඉස්සෙල්ලාම බුදුරජාණන්සේ මුවින් පිටුනේ. අසාර අසංකීය කල්පලක්ෂ 4ක් අසංකීය කල්පලක්ෂ 4ක් පෙරම් පුරලා උන්වහන්සේගේ හදමල්ලෙන් ඉපදුන වචන ටිකක් ඒ. දුගතිය යන්නේ. ඇත්තටම අපිට ඒ විදිහට කල්පනා කරනකොට නම් සරණක් තියනවද නැද්ද? ඒකට නිතිසරණේ කියන්නේ. මිනිස්සු ඉන්නේ සරණක් නෑ වගේ. ඇත්තටම මේ වෙන ආගම් එක බලනකොට අපිට කොච්චර සතුටින් ඉන්න පුළුවන්ද? වෙන ආගම් එක බලනකොට දෙයියනේ කී වගේ බලන්නකෝ අර බෝම්බ පුපුරාගත්ත ගෑනු 72ක් ගන්න කියනවා. මේ අද කාලේ මේ මිනිස්සුන් ඉන්න ගෑනිත් වැඩිනේ. ඉතින් අපේ බුද්ධ ශාසනේ මේ ධර්මයේ හැසිරෙන කෙනෙක් දිව්‍ය ලෝක ඉපදිලා සමහරට දිව්‍ය අප්සරාව ලක්ෂ ගාණක් ඒත් බ්‍රහ්මචාරී වෙනවනේ සමහර දෙවිවරු. එක දිව්‍ය ස්ත්‍රියක් ස්පර්ශ නොකර ඉන්නවනේ. එච්චර ධම ප්‍රණීතයිනේ. එච්චර දිව්‍ය අප්සරාව ලක්ෂයකගේ පහසට වැඩිය ධම ප්‍රණීතයි. එච්චර ප්‍රණීත ඉදම්පි ධම්මේ රතනම් පනීතා මෙච්චර ප්‍රණීත මැනිකන් නන්නේ ධර්මයේ තරම්. ඒකයි ඒ නිසා අපි කාටත් තිසරණේ සරණේ අලාමක නොවු අලාමක ඒ වගේම කුසල් පින් දහම් සිහි වෙන ශ්‍රේෂ්ඨ දේවල් සිහි වෙන මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජන ගත්ත සුගති රැකවරණ තියෙන ජීවිතයක් විදිහට අපේ මනුෂ්‍ය ජීවිතය අවසානයේ ගෙවේවා. අපි කාටත් බුදුසසුනේ ඒකාන්ත පිළිසරණ ලැබේවා කියලා සාදුකා.